අයුබෝවන් සුබදහවලක්. ඔබ එක්වන්නේ රූපවාහිනී දිවා පුවත් විකාශය සමගින් මම සංජීවනී නාවලගේ සුපුරුදු ලෙස මුලින්ම ප්‍රවෘත්ති සිරස්තල. ලෝපුරා හින්දු බැතිමත් වූ මහා ශිවරාත්‍රී දිනය සමරති. කොවිඩ් එන්නත මේ දක්වා 7,52,000කට. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ CID යහමුවට. ජාතික පාරිසරික පනත කඩිනමින් සංශෝධනය කළ යුතු බව කෝක් කාරක සභාව පරිසර අමාත්‍යංශයට දැනුම් දෙයි. ලොව පුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත්‍රී දිනය සමරනවා. ඒ නිමිත්තෙන් ශිව කෝවිල්වල විශේෂ පුද පූජා සංවිධානය කර තිබෙනවා. මහා ශිව රාත්‍රී දිනය සැලකෙන්නේ ශිව දෙවියන් බලවත් බව විෂ්ණු සහ බ්‍රහ්ම දෙවියන් වෙත වටහා දුන් දිනය ලෙසයි. එම දිනේ උපවාසයේ යෙදෙන හින්දු බැතිමතුන් රාත්‍රිය ගත කරනු ලබන්නේ ශිව කෝවිල්වලයි. නගුලේශ්වරම්, මොන්නේශ්වරම්, කෝණේශ්වරම් සහ කේදීශ්වරම් යන කෝවිල්වල අද දවස පුරා ශිව දෙවියන් වෙනුවෙන් විශේෂ පුද පූජා පැවැත්වෙනවා. එම විශේෂ පූජා කරන 4ක් අද රාත්‍රී 9ට සහ මධ්‍යම රාත්‍රී 12ට පූජා දෙකක් පැවැත්වෙන අතර තවත් පූජා දෙකක් හෙට අලුයම 3ට සහ අලුයම 5ට පැවැත්වීමට නියමිතයි. මහා ශිව රාත්‍රී දිනයේ උපවාසය යෙදෙන බැතිමතුන්ට යහපත උදාවන බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි. මහා ශිව රාත්‍රී දින පහන් සිල් හින්දු ජනයාගේ ආධ්‍යාත්මය ආලෝකවත් කරනාසේම සමස්ත සමාජය පුරා සාම්‍ය, සංහිඳියාව සහ සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවියන්ගේ ආශිර්වාදය හිමි වේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. මහා ශිව රාත්‍රී දිනයේ නිමිත්තෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා කියා සිටින්නේ හින්දු බැතිමතුන්ට පසුගිය වසරේ පැතිර ගිය කොවිඩ් වසංගත නිසා ශිව රාත්‍රී දින වතාවත් සෞඛ්‍ය නීති රීතිවලට අනුගතව සිදු කිරීමට සිදු වූ බවයි. මෙවර යම් ලිහිල් කිරීමක් ඇතත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මහා ශිව රාත්‍රී දිනය සමරනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපතිතුමා සිය පණිවිඩයේ සඳහන් කරනවා. මහා ශිව රාත්‍රී දින දැල්වෙන පහන් ආලෝකයෙන් ශ්‍රී ලාංකීය හින්දු බැතිමතුන්ට සෞභාග්‍යමත් අනාගතයක් උදා වීම සඳහා වන සියලු අපේක්ෂාවන් ඉටු වේවායි තම හෘදයාංගම සුබපැතුම් පෙරනමන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශිව රාත්‍රී දිනයේ නිමිත්තෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ප්‍රතිසන්ධානය තුළින් එක්සත්කම සඳහා වූ මෙම විශිෂ්ට ප්‍රයත්නයට ශිව දෙවියන්ගේ ආශිර්වාදය නිතතින්ම හිමිවනු ඇති බව තමාගේ විශ්වාසය බවයි. මනුෂ්‍ය වර්ගය අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමට බන්පාදන පුණ්‍යවන්ත දිනයක් ලෙස හැඳින්විය හැකි මහා ශිව රාත්‍රී දිනය මානව සංහතියේ ශාන්තිය අරුත්කන් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය, සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපූර්ණ මහා ශිව රාත්‍රී දිනයක් වේවායි විපක්ෂ නායකවරයා සිය සුභාශිංසන පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරනවා. මෙරට තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ 22 වෙනි සංවත්සර සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණා. අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ තරුණ ව්‍යවසායකින් පිරිසක් ජාතික ඇඳුමින් සැරසී සිටිනු දැකීම තමන්ට විශාල ආඩම්බරයක් බවයි. මෙහිදී තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සාරංග ගුණවර්ධන මහතා පත් කෙරුණා. කාංචන විජේසේකර, ශිහන් සේමසිංහ, දයාසිරි ජයසේකර යන රාජ්‍ය අමාත්‍යවරුද ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහතුරු සහ තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. 1977 විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දුන්නා. විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දීමත් එක්කම එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට විශාල වශයෙන් බලපෑම් ඇති වුණු බව එයාට වෙනස් වෙන්න සිද්ධ වුණා. විවෘත ආර්ථිකයේ යටතේ ප්‍රධාන කාරණයක් තමයි තරගය. තරගකාරීව ව්‍යාපාරයේ දෙන තැනැත්තා ජයග්‍රහණය කිරීම තමයි විවෘත ආර්ථිකයේ ක්‍රමය. තරගය මත තමයි සේරම තියෙන්නේ උනේ. විවෘත ආර්ථිකයේ පැමිණීමත් එක්කම ශක්තිවන්තයා ඉතුරු වෙලා දුර්වල තැනැත්තා හැලිලා ගිය බව ඔබ දන්නවා. ඒ විතරක් මේ තරගය නිසා අපිට විශාල දේවල් ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ තමයි අපේ සාරධර්ම තියෙන ව්‍යාපාරික එකමුතුවක් ඕන කියලා මීට අවුරුදු 22කට කලින් කොළඹ හිටපු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ පිරිස කල්පනා කරන්න ගත්තේ. ඒ අරමුණ තමයි ඔබ සියලු දෙනා එදා ඒක රාශි වුණේ. දැන් තරගයේ වෙනුවට සහයෝගයෙන් කටයුතු කිරීම නිසා ගොඩනැගෙන්න පුළුවන් කියන හැඟීම දැක්ම අපේ ව්‍යාපාරික සමාජයට ඇවිල්ලා තියෙනවා. ඒක ඇති කරන්න මූලික වුණ ලාංකේය තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය ගැන අපේ ගෞරවයක් තියෙනවා. එදා හිටපු ව්‍යාපාරික පැලැන්තියට රට ගැන ලොකු හැඟීමක් තිබුණා. බොහෝ ව්‍යාපාරිකයන් තමන් උපයපු බොහෝ දේවල් රජයට හා සමාජයට දුන්නා.
එම නැත්තම් සමාජ සේවා කටයුතු වලට දායක වුණා. අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ රටේ රෝහල්, පාසල් පරිත්‍යාග කළේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නොවේ. අපේ ව්‍යාපාරිකයින්ගේ දේපල තමයි සොයිස වටරවුමේ තියෙන්නේ. කොළඹ මහ රෝහල, විසාකා විද්‍යාලය බොහෝ දේවල් මේ රටේ ව්‍යාපාරිකයන් පරිත්‍යාග කළ දේවල්. එදා ඒ ව්‍යාපාරිකයන් ඒවා පරිත්‍යාග කළේ ව්‍යාපාරික අරමුණකින් නෙවෙයි. රට ගැන තිබුණු කරුණාවෙන්, ආදරයෙන්. අපේ මිනිස්සු වෙනුවෙන් යමක් කරන්න ඕන කියන හැඟීමෙන් වර්තමාන ව්‍යාපාරවල මහජන සුබ සාධන වැඩ තියෙනවා. ඒවා කරන්න එදා ව්‍යාපාරිකයින් කරපු ආකාරයට පුණ්‍ය චේතනාවෙන්ම නොවේ බවත් අපි දන්නවා. ඒවා කරන්නේ ව්‍යාපාරයේ කීර්ති නාමයේ ඉහළට ඔසවලා තමන්ගේ භාණ්ඩ සේවා විකුණ ගන්න. නමුත් එදා අපේ ව්‍යාපාරිකයන් තුළ තිබුණු පුණ්‍යවන්ත අදහසින් යමක් දීම දැන් දකින්න ලැබෙන්නේ නැහැ. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා 7,52,098 දෙනෙකුට එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. COVID-19 එන්නත් ලබා දීම අද සිදු කෙරෙන්නේ 42 වෙනි දිනටයි. ඊයේ 8,323 දෙනෙකුට එන්නත ලබා දී තිබෙනවා. COVID-19 එන්නත් කරන වැඩසටහනක් නාරහීන් පිට අභයාරාමයේදී පැවැත්වෙනවා. එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදෙම පරිශ්‍රය වෙත පැමිණියා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතාද මීට එක්ව සිටියා. මේ එන්නත පිළිබඳව විධිමත් ක්‍රමවේදයක් සකස් කරගෙන මේ ජනතාවට අසහනයක් නොවන ආකාරයට මේ එන්නත ලබා දීමට ක්‍රියා කළොත් මම හිතනවා ඒක ඊටාම මිනිසුන්ගේ ප්‍රසාදයට හේතුවක් වෙනවා. මිනිස්සුන්ට ලොකු බියක් ඇති වෙලා තිබෙනවා මේක අපි කලින් විදගත්තේ නැත්නම් අපිට මේක නැති වෙයිදෝ කියන බියක් මිනිසුන් අතර තිබෙනවා. අන්න ඒ බිය දුරු කිරිල්ලත් කොරෝනා එන්නත බාර වෙන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ විධිකමක් වෙන්නට ඕනේ. මේ වන විට කොළඹ නගරය තුළ COVID-19 ව්‍යාප්තිය ඉතාමත්ම හොඳ පාලනයකට නතු කරගෙන තිබෙනවා. එන්නත් 90000 මේ වන විට කොළඹ නගරය තුළ නගරවාසීන්ට ලබා දීලා තිබෙනවා. මේ ඉතාමත්ම හොඳ තත්වයක්. අනිද්දා දිනේ කියන්නේ සෙනසුරාදා දිනේ සිට විශේෂයෙන්ම කොළඹ නගරය තුළ අවුරුදු 60ට වැඩි අයත් එන්නත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. එය සති 3-4 ප්‍රමාණයක් කාලයක් සීමාවක් තුළ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අවුරුදු 60ට වැඩි සියලු දෙනාටම එම එන්නත ලබා දීම සඳහා අප විසින් වැඩසටහන සකස් කරලා තියෙනවා. තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය තමයි ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේ. එම නිසා තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දිනපතා සතියේ දින 6ක් සඳහා සිට සෙනසුරාදා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. තමන්ගේ අම්මට තාත්තට මෙම එන්නත ලබා ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා හමු වෙලා ඒ ලියාපදිංචිය සිදු කරගෙන එම එන්නත ලබා ගන්න. ඒ ලබා ගැනීමට කිසිසේත්ම බිය විය යුතු නැහැ. බොරැල්ල කැම්බල්පිටියේ අද එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මකයි. එහිදී 1500කට පමණ එන්නත ලබා දීමට නියමිතයි. COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 83210 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 95.99ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2960 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගයේ වැළඳුණු තවත් 342 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. ඉන් 295 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පුකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්. තවත් 5 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පුකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන් වන අතර සෙසු 42 දෙනා විදේශයන්හි සිට පැමිණි අයයි. සුවය ලැබූ තවත් 457 දෙනෙකු රෝහල් වලින් ඊයේ පිටව ගියා. PCR පරීක්ෂණ 7889ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 22,15112ක්. COVID-19 පුද්ගල මරණ 4ක් ඊයේ වාර්තා වුණා. ඒ කොළඹ 14, කොළඹ 9, අලවතුගොඩ සහ නුගේගොඩ යන ප්‍රදේශවලින්. මියගොස් ඇත්තේ අවුරුදු 23, 57, 74 සහ 77 යන වයස්වල පසු වූ සිව් දෙනෙක්. අමරිකාවේ ආර්ථිකය නැංවීමේ විශාලතම පියවරක් ලෙස ඩොලර් ට්‍රිලියන 1.9ක සහන පනත් කෙටුම් පතක් සම්මත වී තිබෙනවා. එමගින් කොරෝනා වසංගතයේ හේතුවෙන් කඩා වැටි ඇති ආර්ථිකය නගා සිටුවීමට මෙන්ම එන්නත් ක්‍රියාන්විතය ශක්තිමත් කිරීමට අනුමැතිය හිමිවනවා. අවසාන වශයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති ජෝ බයිඩන්ගේ සැලැස්මක් වන මුදල් ආධාර අමරිකානුවන්ට මෙලෙස හිමිවීමට නියමිතයි. බොහෝ අමරිකානුවන් හට මෙමගින් ඩොලර් මිලියන 400ක මුදලක් ඍජු ගෙවීම් සඳහා වෙන් කර තිබෙනවා. ප්‍රාන්ත සහ පළාත් පාලන ආයතනවලට මෙන්ම බදු ණය පුළුල් කිරීම හා එන්නත් බෙදා හැරීමේ අරමුදල් වැඩි කිරීම සඳහා සෙසු මුදල් යෙදවීමට අපේක්ෂිතයි. මෙම පනත සම්මත කර ගැනුණේ සති ගණනාවක් පුරා පැවති පක්ෂග්‍රාහී විවාද හා කොංග්‍රසයේ ගැටුම් වලින් පසුවයි. අමරිකාවේ කොරෝනා සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 2,98,62,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ රට මෙතෙක් සිදු වෙති කොරෝනා මරණ සංඛ්‍යාව 5,42,000කට අධිකයි.
බ්‍රිතාන්‍යයෙන් ඉකුත් වසරේ මුල්වරට අනාවරණය වූ කොරෝනා වෛරස ප්‍රභේදය ඊට පෙර හඳුනාගැනුණු වෛරසයට වඩා මාරාන්තික බව නව වාර්තා පෙන්වා දෙනවා. ඒ සම්බන්ධ පර්යේෂකයන් බ්‍රිතාන්‍ය වෛද්‍ය සංග්‍රාම වෙත ඊයේ ඒ බව ප්‍රකාශ කර තිබෙනවා. පෙර වෛරසයට වඩා 30% අතර මාරාන්තික බව ඉහළ අගයක පවතින නව වෛරස් ප්‍රභේදය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට ආසාදනය වීමද වේගවත්. බ්‍රිතාන්‍ය වෛද්‍ය සංග්‍රාම ප්‍රකාශයට පත් කළ අධ්‍යයන තොරතුරුවලට අනුව B1140 නම් කර ඇති මෙම වෛරසය රටවල් 100කට වැඩි සංඛ්‍යාවක ව්‍යාප්තව පවතිනවා. එක්සේටර් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක අධ්‍යයන තොරතුරුවලට අනුව ඉහළ මරණ අනුපාතිකය හා වේගෙන් ව්‍යාප්ත වීමට ඇති හැකියාව හේතුවෙන් මෙහි සෞඛ්‍ය තර්ජනය බරපතල ලෙස සැලකිය යුතු බවයි විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ. කුවේට් රැඳවුම් කඳවුරුවල හා තානාපති කාර්යාල ආරක්ෂක නිවාසවල විවිධ හේතුන් මත රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් රජයේ මැදිහත් වීමෙන් දෙවිරට ගෙන්වා ගැනීමට පියවරගෙන තිබෙනවා. ඒ යටතේ 100 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා මෙරටට පැමිණියා. කුවේට් ජසීරා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි පළමු 100 දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබ සිටිනවා. එරට රැඳවුම් මධ්‍යස්ථානවල සිටි 70 දෙනෙකු තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසයේ සිටි 22 දෙනෙකු හා විවිධ හේතුන් මත දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි 8 දෙනෙකු ඊට ඇතුළත්. නාමල් රාජපක්ෂ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන් ජනාධිපතිතුමාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් කළ එල්ලීමක ප්‍රතිඵලයක් ලෙස කුවේට්හි අසරණව සිටි මෙම ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට හැකි වුණා. කුවේට් තානාපති කාර්යාලය පවසන්නේ විවිධ හේතුන් මත රජයේ රැකවරණය යටතේ ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකු පිටුහල් කිරීමේ මධ්‍යස්ථානයේ 148 දෙනෙකු අනවසර රැඳවුම් දෙපාර්තමේන්තුව යටතේ 160 දෙනෙකු සහ පොලිස් ස්ථානවල 250 දෙනෙකු මේ වන විට රඳවාගෙන සිටින බවයි. කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයින් 6000ක පමණ පිරිසක් දිවයිනට පැමිණීමට ලියාපදිංචි වී සිටියා. ඉන් 3221 දෙනෙකු මේ වන විට මෙරටට පැමිණ ඇති බවයි කුවේට් තානාපති කාර්යාලය සඳහන් කරන්නේ. මේ වන විට දිවයිනට පැමිණ ඇති විදේශගත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 80000 ඉක්මවනවා. සංචාරක අමාත්‍යාංශය පවසන්නේ ඉන් බහුතරය පැමිණ ඇත්තේ මැද පෙරදිග කලාපයේ රටවලින් පවයි. ලැබපු ලොකුම ජයග්‍රහයක්. ඒ කියන්නේ අපිට අද තමයි නිදහස ලැබුණේ කියලා මම නම් ඇත්තටම හිතන්නේ. ස්තුතිවන්ත වෙන්න ඕනේ ගරු අපේ ජනාධිපතිතුමාටත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාටත් විශේෂයෙන්ම ප්‍රධානත්වය ගත්ත අපේ නාමල් රාජපක්ෂ මැතිතුමාටත් ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමාටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. පාස්කු ප්‍රහාරයට අදාළව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකට අදාළ විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඒ සම්බන්ධ පැමිණිල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අශෝක් අබේසිංහ මහතා අවස්ථා දෙකකදී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා තිබුණා. ඉන් එක් අවස්ථාවක් මගහැර ඇති අතර අනෙක් අවස්ථාවේදී ඔහුගේ නීතිඥයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනී සිටියා. මෙවන විට අශෝක් අබේසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සිදු කරමින් පවතිනවා. මෝටර් රථයක් තුල තිබී පිලිසී ගිය මල සිරුරක් කොහුවල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී හමු වී තිබෙනවා. කොහුවල ආසිරිමාවතේදී වැගනාර් වර්ගයේ මෝටර් රථයක තිබී මල සිරුර සොයාගෙන ඇත්තේ ඊයේ රාත්‍රී 11:30ට පමණ. මොහු කළුබෝවිල බාතිය මාවතේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙකු බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. මෝටර් රථයද ගිනිගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. ලැබී ඇති සාක්ෂි අනුව ඔහු රාත්‍රී ආහාර ගැනීම සඳහා ගමන් කර ඇති බවටයි වාර්තා වෙන්නේ. පසුව ඇති වූ යම් සිද්ධියකදී මේ ආකාරයට ඔහුගේ සිරුර හමු වී තිබෙනවා. කෙසේ වෙතත් එය දැවී ගිය සිරුරක් බවටයි වාර්තා වෙන්නේ. කොහොල්ල පොලිසිය විසින් අද දිනේදී මේ සම්බන්ධව නුගේගොඩ මහේත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් අනතුරුව මහේත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමටත් පශ්චාත් මාර්ග පරීක්ෂණයක් පැවැත්වීමටත් ඒ අනුව මෙම රථය ගිනි ගැනීම සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා කැඳවා ඔහුගෙන් විශේෂඥ මතයක් ලබා ගැනීමටත් නියමිතව තිබෙනවා. මෙම සිද්ධිය කුමන ආකාරයකට සිදු වූවදයි මෙතෙක් වාර්තා වී නැහැ. මේ සම්බන්ධව කොහොල්ල පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා. ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා ලෙස කෝප් කාරක සභාව පරිසර අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංග මහතා වෙත පසුගියදා මේ බව දැනුම් දුන්නා. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී කෝප් කාරක සභාව පසුගියදා රැස් වූයේ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනයේ භාවිතය හා පසුභාවිත කළමනාකරණයට අදාළ පරිසර විගණන වාර්තාව සම්බන්ධයෙන් විමර්ශනය සඳහායි. පනතේ සංශෝධන පිළිබඳව දීර්ඝව සාකච්ඡා කෙරුණද එය ප්‍රායෝගිකව මෙතෙක් ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බව කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඇතැම් ආයතන මෙම පනත සංශෝධනය කිරීමේ කටයුතු වලට බාධා එල්ල කරන බවත් එම ගැටලු විසඳා ගැනීමට ක්‍රියා කරන ලෙසත් සභාපතිවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නා. මෙරට අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව කමිටුවේදී විශේෂ අවධානය යොමු කෙරුණා. අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා 2019 වසරේ ඔක්තෝබර් 10 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුවද මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කාරක සභාව සිය අප්‍රසාදය පළ කළා. කෝප් කාරක සභාව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේ ඒ පිළිබඳ කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මහින්ද අමරවීර, සරත් වීරසේකර යන අමාත්‍යවරුද, අජිත් නිවාඩ් කබ්‍රාල්, නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර යන රාජ්‍ය අමාත්‍යවරුද, අනුර දිසානායක, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී දොළවත්ත, එස් රාසමාණික්කම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද කමිටු රැස්වීමට එක්ව සිටියා. අවධානය තවත් දේශීය පුවත් කිහිපයක් වෙත. පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තාව සම්බන්ධයෙන් සමග ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කිනම්දේ පැවසුවද රජයක් ලෙස ඒ සම්බන්ධයෙන් ලබා දිය යුතු තීන්දුව තීරණ ඉදිරියේදී ගන්නා බව රාජ්‍ය අමාත්‍ය තේනුක විධානගමගේ මහතා පවසනවා. මහියංගනේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට කොමිසමෙන් වාර්තාව ලැබිලා තියෙනවා. මේ පාස්කු ප්‍රහාරය වෙච්ච කාලය තුලදී එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා සහයෝගය දුන්න විපක්ෂ වාරියල හිටියා ජනතා විමුක්ති පෙරමුණ හිටියේ අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායම හිටියේ එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට සහයෝගය දක්වන මට්ටමේ තමයි හිටියේ. ඒ කටයුතු කරන කාලේ මේ ගැන කවුරුත් එදා කතා කරේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කරපු කොමිසමේ වාර්තාව වත්මන් ජනාධිපතිතුමාගේ අතට ලැබිලා තියෙනවා. මේ කමිටුවේ දීපු වාර්තාවල් ගැන තමයි මේ කතා කරන්නේ. හැබැයි රජයක් විදියටත් අපි විශාල වගකීමක් ඇතුව මේ රටේ ජනතාව ජනවරමක් දුන්නේ මේවට උත්තර දෙන්න. එහෙනම් අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ වෙනුවෙන් රටේ ජනතාවට ඒ වගේම කාදිනල්තුමා ඇතුළු ඒ කණ්ඩායමට උත්තරයක් දෙන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. ඒකෙන් බැහැර වෙලා නැහැ. එහෙනම් අපිට වගකීමක් පැවරලා තියෙනවා. වගකීම ඉෂ්ට කිරීමේ අයිතිය අපිට තියෙනවා. අපි ඒක ඉෂ්ට කරනවා කියන සහතිකය අපිට දෙන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ තියා සමගි ජන බලවේගයේ කොච්චර කෑ ගැව්වත් මේකට දිය යුතු කරුණු කාරණා වෙනුවෙන් ඒ ලබා දෙන්න ඕනි තීන්දුව తీරන ඉදිරියේදී ගන්නවා කියන සහතිකය අපිට ලබා දෙන්න පුළුවන්. සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම යන පළාත් හා ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල තැනින් තැන අද පසුරු එකෙන් පමණ පසු වැසි හෝ ගෙගුරුම් සහිත වැසි හෝ හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් ස්ථානවල මිලිමීටර 75ක පමණ තරමක තද වැසි හටගනු ඇති බවයි. නැගෙනහිර ඌව සහ උතුරු මැද යන පළාත්වලද හම්බන්තොට දිස්ත්‍රික්කයේද තැනින් තැන වැසි හෝ ගෙගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකියි. ගෙගුරුම් සහිත වැසි සමග හටගත හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ත්‍රිකුණාමලයේ සිට පොතුවිල්, හම්බන්තොට, ගාල්ල සහ කොළඹ හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගෙගුරුම් සහිත වැසි හෝ අපේක්ෂා කරනවා. දෙවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර එහි වේගය පැයට කිලෝමීටර 20-30ක් පමණ වෙනවා. කොළඹ සිට පුත්තලම හරහා කංකසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-45ක් පමණ දක්වා වැඩි විය හැකියි. මන්නාරම සිට පුත්තලම හරහා මීගමුව දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. මීගමුව සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි. දැන් අවධානය සංවර්ධන පුවත් කිහිපයක් වෙත. වාරි සෞභාග්‍ය වැඩසටහනටතේ වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 100ක් ප්‍රතිසංස්කරණය ආරම්භ කර තිබෙනවා. ඊට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100ක්. වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් වගාබිම් රැසකට වාරි පහසුකම් හිමිවන අතර පානීය ජල පහසුකම් සැපීමටද අපේක්ෂිතයි. වසර ගණනාවක් කිසිදු සංවර්ධනයකට ලක්ව නොමැති වාත්තුව මාවල ප්‍රදේශයේ තිරිමානි ඇල ප්‍රතිසංස්කරණය ඊයේ ආරම්භ කෙරුණා. රුපියල් 16 ලක්ෂයක් ඊට වෙන් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඇමිලිපිටිය වලව කලාපයේ ගොවි ගම්මාන කිහිපයකට පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් ඊයේ ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය වාසුදේව නානායක්කර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙමගින් පවුල් 200කට අධික සංඛ්‍යාවකට සිත සැලසෙනවා. ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් 20 ලක්ෂයක්.
වැලිමඩ වංගිය කුඹුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුලක් වෙනුවෙන් ඉදිකරනු නිවසක් ඊයේ එම පවුල වෙත බාර දෙනු ලැබුවා. ඊට ප්‍රතිපාදන සැපයුයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවයි. එම පවුලට ජීවනෝපායක් ලෙස සිල්ලර වෙළඳසැලක් පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්ද මෙහිදී සලසා දී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වැලිමඩ ප්‍රධාන කැඳවුම්කරු ඉන්දික සම්පත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. තවත් දේශීය පුවත් කිහිපයක් ලුහුඬින්. ජාත්‍යන්තර කාන්තාදිනයේ නිමිත්තෙන් සංවිධානය කෙරෙනු දිව්‍ය ජනනී වැඩසටහන බත්තර මුල්ල සුහුරුපායේදී ඊයේ පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සංවිධාන කළේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයයි. දිවයිනම ආවරණය වන පරිදි තරගාවලියක් පවත්වා තෝරා ගැනුණු ව්‍යවසායක කාන්තාවන් පිරිසකට සම්මාන හා සහතික ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණා. සබරගමුව පළාතේ ගුරු සේවයට තවත් 173 දෙනෙකු බඳවා ගැනුණා. රත්නපුර පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී පත්වීම් ප්‍රදානයේ ඊයේ සිදු කෙරුණේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑගඩුව මහතාගේ ප්‍රධානත්වයෙන්. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අයදුම්පත් කැඳවා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ තරග විභාගයකින් සමත් වූ උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් පිරිසක් මීට ඇතුළත්. වාර්ෂික නඩත්තු කටයුතු සඳහා පොල්ගොල්ල ජලාශයේ ජලය මුදා හැරීම අද රාත්‍රියේ 10 සිට හෙට සවස 6 දක්වා සිදු කිරීමට නියමිතයි. එහිදී සියලුම වාහන දොරටු විවෘත කර ජලය හිස් කිරීම සිදු කෙරෙනවා. පොල්ගොල්ල වේල්ලේ සිට පහළ ප්‍රදේශයේ ඉතා අවදානම් බැවින් එම ප්‍රදේශයේ මහවැලිගඟ ආශ්‍රිතව රැඳී සිටීමෙන් වළකින ලෙස පොල්ගොල්ල වේල්ලේ කාර්යභාර ඉංජිනේරුවරයා එම ජනතාවට දැනුම් දෙනවා. ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවලට 4G තාක්ෂණය කඩනමින් ලබා දීමේ ගමට සංනිවේදනයේ වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයෙන් පසුගියදා ආරම්භ කෙරුණා. ඒ ඩයලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ පුරෝගාමීත්වයෙන් එම ව්‍යාපෘතිය මගින් දිස්ත්‍රික්කයේ නව ආවරණ කුළුණු 37ක් ස්ථාපනයට නියමිතයි. ජූනි මාස අවසන් වන විට කුළුණු 18ක් ස්ථාපනය කෙරෙනවා. ලබන වසර අවසන් වන විට මෙරට සියලුම දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ ආවරණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. නෙළුව බටුවංගල වන්සන්දියේ වෙළඳසැලකට පුද්ගලයෙකු රාත්‍රී කාලයේ ඇතුළු වී එහි භාණ්ඩ සොරා ගන්නා ආකාරයේ වෙළඳසැලේ සවි කර ඇති CCTV කැමරාවක සටහන්ව තිබුණා. ඒ අනුව නෙළුව පොලිසිය සැකකරු අත්අඩංගුවටගෙන අධිකරණයේ හමුවට පමුණුවා තිබෙනවා. මහවැලි බී කලාපයට අයත් වැලිකන්ද ගල්තලාව ගම්මානයේ කහ සහ ඉඟුරු වගාවල අසනු නෙලීම ඊයේ ආරම්භ කෙරුණා. මහවැලි කෘෂිකර්ම නිලධාරීන්ගේ උපදෙස් පරිදි විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු කෙරුණු මෙම වගාවන්ගෙන් එක් පඳුරකින් කිලෝ 2.5ක පමණ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. ගෝවින් පවසන්නේ අස්වනු සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට හැකි වී ඇති බවයි. ඒ සමගින් අදට නියමිත රූපවාහිනී දිවා පුවත් විකාශය නිමවට පත්වනවා. පසුර 55 සිට යලි පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ආයුබෝවන්.